හරි පුතේ අපි සම්භාවිතාවය ගැන කතා කර හිටියේ. සම්භාවිතාවය යටතේ අපි මෙතෙක් දුරකට කතා කරලා තියෙනවා එක එක සිද්ධි සමූහයක්. ඒ ඔක්කොම ටික මතක ඇති කියලා හිතලා තමයි අපි ඊළඟ පාඩමට යන්නේ. හරිද? ඊළඟ පාඩම තමයි ලියාගන්න මාතෘකාව නියදි අවකාශයක කොටු දැලක නිරූපණය කිරීම. නියදි අවකාශය කොටු දැලක නිරූපණය කිරීම. හරිද? ඒ යටතේ පුතේ අපි අච්චු පොතේ තියෙන උදාහරණෙම ඉස්සෙල්ලා සලකා බලමු. හරිද? පුතේ අච්චු පොතේ තියෙන උදාහරණය තමයි හරිද? මෙහෙම සමබර කාසියක් තියෙනවා. ඔයාලා දන්නවා කාසියක තියෙන දෙපැත්ත. එකක් හෙඩ් එක අනිත් එක ටොස් එක. අපි කියනවා සිරසයි සහ අගය කියලා. හරිද? පුතේ මෙන්න මේ වගේ සමබර කාසි දෙකක්. A කියලා තියෙන සමබර කාසියයි B කියන සමබර කාසියයි දෙකම අපි එකපාර උඩ දානවා පුතේ. හරිද? මෙන්න මේ එකපාර උඩ දැම්මට පස්සේ පුතේ අපිට අගයන් ඒ කියන්නේ ප්‍රතිඵල සමූහයක් ලැබෙනවා. ප්‍රතිඵල අපිට ගණනය කරන්න පුළුවන් සමූහයක් ලැබෙනවා. හරිද? ඒ ප්‍රතිඵල මොනවාද? හරි අපි ප්‍රතිඵල ටික ලියුවොත් සිරස කියන එකට මම ගන්නවා හෙඩ් කියලා. අගය කියන එකට මම ගන්නවා t කියලා. හරිද? මොකද සිරස කියන්නේ හෙඩ් නේ. ඒකට h ගන්නවා. අගයට මම ගන්නවා t. ටොස් එක. හරිද? ඉතින් එන්න පුළුවන් නියදි අවකාශය. කියන්නේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ඇතුළත් නියදි අවකාශය අපිට ලියන්න පුළුවන්. පුතේ මේකේ පළවෙනි කාසියේ සිරස ලැබිලා දෙවෙනි එකෙත් සිරස ලැබෙන්න පුළුවන්. අන්න ඒ සිද්ධිය අපි පළවෙනි කාසියේ සිරස දෙවෙනි කාසියේ සිරස h. හරිද? ඒ පළවෙනි එක. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි පුතේ පළවෙනි කාසියේ සිරස ලැබිලා දෙවෙනි එකේ අගය ලැබෙන්න පුළුවන්. හරිද? ඊළඟ සිද්ධිය තමයි පළවෙනි එකේ අගය ලැබිලා දෙවෙනි එකේ සිරස ලැබෙන්න පුළුවන්. හරිද? ඊළඟ සිද්ධිය මොකද්ද? දෙකේම අගය ලැබෙන්න පුළුවන්. මෙන්න මේ සිද්ධි හතර තමයි මේකේ වෙන්න පුළුවන් උපරිම ආකාරය. හරිද? මේකේ නම් අපිට ලියන්න පුළුවන් සිද්ධි ටික ඔක්කොම. හිතන්නකෝ ධාතු කැට දෙකක් මේ මෙහෙම එකපාර උඩ දානවා. හරිද? ධාතු කැට දෙකක්. ඒ කියන්නේ පැති 6ක් තියෙන ඝනකයක් අපි මෙහෙම උඩ දානවා. එහෙම ගත්තොත් ලැබෙන්න පුළුවන් සිද්ධි නැත්නම් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ඇතුළත් නියදි අවකාශයේ ලියන්න ගත්තොත් අපිට සිද්ධි කීයක් මේ වගේ වරහන් දා ලියන්න පුළුවන්ද? හරිද? අන්න ඒ වගේ සිද්ධි ගොඩක් ලියන්න වෙන අවස්ථාවල් වලදී අපිට මෙන්න මේ සිද්ධි ලියන එක ප්‍රශ්නයක් එනවා. ඒක නිසා පුතේ තමයි අපි මෙන්න මේ වගේ ලැබෙන්න පුළුවන් සිද්ධි අපි නියදි අවකාශය ලැබෙන්න පුළුවන් සිද්ධි වලට අපි කියනවා නියදි අවකාශය. අන්න ඒ නියදි අවකාශය අපි කොටු දැලක නිරූපණය කරනවා. හරිද? අන්න ඒ කොටු දැලට තමයි ඔය කොටු දැලක නිරූපණය කරනවා කියලා කියන්නේ. හරිද? අන්න ඒක පුතේ නිකන් අපි අර ප්‍රස්ථාර ඇඳිද්දි ගහපු xy අක්ෂ පද්ධතිය වගේ. මෙන්න මේ වගේ එකක්. හරිද? දැන් මම උදාහරණයක් ගත්තේ කාසිය දෙකක් උඩ දාගන්න ඕන එකනේ. ඒ කියන්නේ A කාසියයි B කාසියයි. A කාසිය කියන කෙනා මේ පැත්තට දානවා. B කාසිය කියන කෙනා අපේ y අක්ෂයට දානවා. මේ x අක්ෂය මේ y අක්ෂය. xy කියලා ලියාගත්තේ නැති වුණත් මේ එහෙම කියලා හිතන්න. හරිද? ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙන්නේ දෙකයි. A කාසියේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල h සහ ටොස්. ඒ කියන්නේ සිරස සහ අගය. B කාසියේ h සහ t. අනේ ඒ දෙක පුතේ A කාසියට තියෙන්නේ හෙඩුයි ටොසුයි. B කාසියේ තියෙන්නේ හෙඩුයි ටොසුයි. මේ වගේ සමාන දුරවල් වලින් අපි ලකුණු කරගත්තා. තව සිද්ධි තියෙනවා දැන් හිතන්නකෝ ධාතු කැටයක් උඩ දැම්ම කියලා. කියන්නේ ධාතු කැට දෙකක් අපි එකපාර උඩ දානවා. ඒ ධාතු කැට දෙකම එකපාර උඩ දාද්දී කොහොමද මේ A ධාතු කැටයයි B ධාතු කැටයයි කියලා තිබ්බනම් කොහොමද මේ අක්ෂ පද්ධතිය ලකුණු වෙන්නේ? A ධාතු කැටයට 1 ඉඳන් 6 දක්වා මේ පැත්තට ලකුණු වෙද්දී B ධාතු කැටයට 1 ඉඳන් 6 දක්වා මේ පැත්තේ ලකුණු වෙනවා. ලැබෙන්න පුළුවන් සිද්ධි අර මම කලින් කිව්වනේ මේ සිද්ධි තියෙන්න පුළුවන් මේ HH HT මම මේ ටික කලින් ලිව්වා TH සහ TT අපි මේ
ඒ කියන්නේ මේක හිතන්නකෝ මේක අපි අර ඇඳපු ප්‍රස්ථාරය වගේ කියලා. මෙන්න මේ පොයින්ට් ටික. මෙන්න මේවට කියන පොයින්ට් සිංහලෙන් කියන්නේ. මෙන්න මේ පොයින්ට් ටික අපි මේකේ මාක් කරමු. හරිද? HH. අපි සාමාන්‍යයෙන් x මේකට කියන කණ්ඩාංක. හරිද? මෙන්න මේ කණ්ඩාංක අපි ලකුණු කරමු. A කාසියේ h වැටෙද්දී B කාසියේ h. ඒ කියන්නේ HH. කොහෙද මේ මෙතන h මෙතන h. මෙන්න මෙතන. ඊට පස්සේ HT A කාසියේ h වැටෙද්දී B කාසියේ t h වැටෙද්දී t. මෙන්න මෙයා. හරිද? ඊට පස්සේ TH A කාසියේ t වැටෙද්දී B කාසියේ h. ඒ කියන්නේ මෙන්න t වැටෙද්දී h. මෙයා. A B ගේ දෙකේම t. මෙයාගේ t මෙයාගේ t කියන්නේ මෙන්න මෙයා. මෙන්න මෙයා තමයි ඔය නියදී අවකාශයේ පුතේ කොටු දැලක ලකුණු කරනවා කියලා කියන්නේ. තේරුණාද? හරිද? ඔන්න ඔය ටික ලියා ගන්න ඕන පුතේ උදාහරණයක් විදියට. අපි මෙහෙම ලියමු උදාහරණය. හරිද? ලියා ගන්න උදාහරණ කියලා. A හා B නොඩැබුරු සර්ව සම කාසි දෙකක් එකවර උඩ දැමීමේ පරීක්ෂණය සලකමු. එවිට ලැබිය හැකි සියලු ප්‍රතිඵල පහත පරිදි වේ කියලා මෙන්න මේ ටික ලියන්න. හරිද? h කියන්නේ අපි දන්නවා සිරස, t කියන්නේ ටොස් එක, ඒ කියන්නේ අගය. හරිද? මේකත් ලියලා මේ ටික නෙමෙයි, මේ පැත්ත නෙමෙයි, මෙන්න මේ ටික ලියාගන්න. ඉක්මනට ලියාගන්න. හරිද? හරි. ඊට පස්සේ හරි ලියාගන්න තරුවක් දාලා එම ප්‍රතිඵල කොටු දැලක පහත පරිදි ලකුණු කළ හැක. එම ප්‍රතිඵල පහත පරිදි කොටු දැලක ලකුණු කළ හැක කියලා මෙන්න මේ කොටු දැල ඉක්මනට අදගන්න. හරිද? හරි. ඊට පස්සේ ඒ යටතේ තරුවක් දාලා ලියා ගන්න. කාසි දෙකේම සිරස ලැබීමේ සම්භාවිතාවය සොයන්න. හරිද? මෙන්න මේ වගේ කොටු දැලක පුතේ සිරස වැටි ඒ කියන්නේ මොකක් හරි සිද්ධියක්ද මේකේ ප්‍රශ්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම කියනවා අපිට මේ නියදී අවකාශයේ කොටු දැලක ලකුණු කරන්න කියලා. හරිද? ඊට පස්සේ අපෙන් එක්තරා සම්භාවිතාවය පිළිබඳ ප්‍රශ්න ටිකක් අපෙන් අහනවා. අනේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න අපි මේ කොටු දැල උපයෝගී කරගන්නවා. හරිද? මම පළවෙනිටම කිව්වේ මොකද්ද? කාසි දෙකේම සිරස ලැබීමේ සම්භාවිතාවය සොයන්න. පුතේ මේ සම්භාවිතාවය සොයන්න කිව්වහම සාමාන්‍ය මේ කොටු දැලේ අපි ඒක ලකුණු කිරීම සිදු කරනවා. හරිද? කොටු දැලේ ලකුණු කිරීම සිදු කරනවා. කාසි දෙකේම සිරස ලැබෙනවා කියන්නේ head. ඒ කියන්නේ h කියලා ගත්තේ අපි සිරසනේ. එහෙනම් එන්න පුළුවන් සම්භාවිතාවය මොකද්ද? ඒ කියන්නේ එන්න පුළුවන් එක මෙන්න මෙයා. අපි එක්ක රවුන්ඩ් කරනවා මෙයාව, එක්ක කොටු කරනවා මෙන්න මෙයාව. මම රවුන්ඩ් කරා. මොකාරි එක සංකේත ක්‍රමයක් යොදා ගත්තා. හරිද? මේකෙන් කියන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ අපි A කියන සිද්ධිය ගත්තොත් A කියන සිද්ධිය මොකද්ද? කාසි දෙකේම සිරස ලැබීම. සිරස ලැබීමේ සම්භාවිතාවය කීයද? සිරස ලැබීමේ සම්භාවිතාවය PA. සිරස ලැබීමේ සම්භාවිතාවය PA කියලා ගත්තොත් නියදී අවකාශයේ අවයව කීයක් තියෙද? 1 2 3 4යි. නියදී අවකාශයේ අවයව 4න්
ඒ සිද්ධියට අදාළ. ඒ කියන්නේ කාසි දෙකේම සිරස ලැබීමට අදාළ සම්බිදා සිද්ධි කීයක් කියද? මෙතන 1යි. ඒ කියන්නේ 4න් 1යි උත්තරේ. 4න් 1යි උත්තරේ. හරිද? ඊට පස්සේ ලියන්න දෙවෙනි කොටස යටතේ, ඒ කියන්නේ දෙවෙනි තරුව පළමු කාසියේ සිරස හා දෙවැනි කාසියේ අගය ලැබීමේ සම්භාවිතාව. පළමු කාසියේ සිරස ලියාගන්න දෙවෙනි කොටස යටතේ, කියන්නේ දෙවෙනි තරුව පළමු කාසියේ සිරස හා දෙවැනි කාසියේ අගය ලැබීමේ සම්භාවිතාව සොයන්න. පළමු කාසියේ සිරස හා දෙවැනි කාසියේ අගය ලැබීමේ සම්භාවිතාවය සොයන්න. පුතේ ඒ සිද්ධියට වරහන් නැතුව දාගන්න B කියලා. කලින් කොටසේ පළවෙනි කොටස ලිව්වනේ අපි පළවෙනි තරුව දාලා ඒ කොටසට වරහන් නැතුව දාලා වරහන් නැතුව දාන්න A කියලා. මේ කොටස දාන්න B. අපි ওই සිද්ධිය වෙන වෙනම නම් කරනවා. හරිද? මොකද මෙතන අපි නම් කරන්න ඕන සිද්ධිය. නැත්නම් අපි දන්නේ නැහැ නේ මොකකින්ද මොකද්ද පාට කරේ කියලා. හරි, ඒක තමයි B සිද්ධිය. මොකක්ද ඒකෙන් කියන්නේ? පළමු කාසියේ සිරස හා දෙවැනි කාසියේ අගය ලැබීම. හරිද? පළමු කාසියේ සිරස සහ දෙවැනි කාසියේ අගය ලැබීම. පළමු කාසියේ සිරස කියන්නේ H. දෙවැනි කාසියේ අගය කියන්නේ T. ඒ කියන්නේ මොන පොයින්ට් එකද? HT. මෙන්න මේ පොයින්ට් එක. මේක අපි නම් කරනවා කවුද? B කියලා. හරිද? එහෙනම් B වල සම්භාවිතාවය කීයද? PB. කීයද පුතේ? ඔක්කොම සිද්ධි තියෙනවා 1 2 3 4ක්. ඒකෙන් එකක් තමයි B සිද්ධියට අදාළ. ඒ කියන්නේ 4න් 1යි. හරිද? ඊට පස්සේ 3. තුන්වෙනි දරුව දාලා ලියා ගන්න. එක් කාසියක් සිරස හා අනෙක් කාසියේ අගය ලැබීමේ සම්භාවිතාවය සොයන්න. එක් කාසියක සිරස හා අනික් කාසියේ අගය ලැබීමේ සම්භාවිතාවය සොයන්න. එක් කාසියක සිරස සහ අනික් කාසියේ අගය ලැබීමේ සම්භාවිතාවය සොයන්න. හරිද? හරි. ඒ සිද්ධිය ඔයාලා නම් කරගන්න පුතේ C කියලා. වරහන් ඇතුලේ C කියලා නම් කරගන්න. හරිද? C සිද්ධියෙන් කියන්නේ එක් කාසියක සිරස ලැබෙන්න පුළුවන්, අනිත් කාසිය අගය ලැබෙන්න පුළුවන්. හරිද? අපිට කියලා නෑ පළවෙනි කාසියෙන් මේක ලැබෙන්න ඕන, දෙවෙනි කාසියෙන් මේක ලැබෙන්න ඕන කියලා අපිට කියලා නෑ. හරිද? ඒක නිසා අපිට ඕන කාසියකින් එක්ක, ඒ කියන්නේ පළවෙනි කාසියෙන් සිරස ලැබිලා දෙවෙනි කාසියෙන් අගය ලැබෙන්නත් පුළුවන්, දෙවෙනි කාසියෙන් සිරස ලැබිලා පළවෙනි කාසියෙන් අගය ලැබෙන්නත් පුළුවන්. හරිද? ඒ දෙකේ දෙපැත්තම අවුලක් නැහැ. හරිද? එහෙනම් එක් කාසියක සිරස ලැබිලා අනිත් කාසිය අගය ලැබෙනවා කියන්නේ බලන්නකෝ. ඒ කාසියෙන් සිරස ලැබිලා B කාසියෙන් අගය ලැබෙන්න පුළුවන් අවස්ථාව. මෙන්න මේක. මේ ත්‍රිකෝණ දාලා ලකුණු කරේ මම ඒවා. හරිද? මේ සිද්ධිය වෙන්න පුළුවන්ද? බෑ. මේකේ H ඒ කියන්නේ සිරස වල දෙක. අනිත් එක මොකද්ද? A කාසියෙන් T වැටිලා B කාසියෙන් TH වැටෙන එකක් ගන්න පුළුවන්. ඇයි? සිරසාගයයිනේ. මේක ගන්න පුළුවන්ද මේ සිද්ධිය? බෑ. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණ දාලා තියෙන සිද්ධිය තමයි අපි C කියලා ගන්න වෙන්නේ. හරිද? එහෙනම් C සිද්ධිය ගත්තොත් PC C සිද්ධිය වීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ එක් කාසියක සිරස ලැබිලා අනික් කාසිය අගය ලැබීම සිද්ධිය වෙන්න පුළුවන් සම්භාවිතාවය. ඔක්කොම සිද්ධි තියෙනවා 4ක්. ඒකෙන් කීයක් තියෙනවද? 1යි 2ක් අපි ලකුණු කරා. කියන්නේ 4න් 2යි සම්භාවිතාව. හරිද? හරි. හතරවෙනි කොටස දාලා ලියා ගන්න පුතේ. හතරවෙනි කොටස කාසි දෙකේම අගය ලැබීමේ සම්භාවිතාවය. කාසි දෙකේම අගය ලැබීමේ සම්භාවිතාවය සොයන්න. කාසි දෙකේම අගය ලැබීමේ සම්භාවිතාවය සොයන්න. පුතේ ඒ සිද්ධිය දාගන්න D කියලා. ඒ සිද්ධිය D කියලා ලකුණු කරගන්න. හරිද? මොකද්ද කාසි දෙකේම අගය ලැබෙනවා කියන්නේ? අපි අගය කියලා ලකුණු කරේ ටොස් එක. හරිද? එහෙනම් මොකද්ද මේ සිද්ධිය? දැන් කොටුක් දැම්මා, රවුම් දැම්මා, ත්‍රිකෝණ දැම්මා, තාම මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මොකක් හරි සංකේතයක් කරලා පාවිච්චි කරා. මේ මම මල පාවිච්චි කරා. හරිද? D සිද්ධියේ සම්භාවිතාවය කීයද? P D කීයද? ඔක්කොම සිද්ධි තියෙනවා 4ක්. ඒකෙන් එක සිද්ධියයි අගය දෙකම ලැබෙන්නේ. කියන්නේ කාසි දෙකේම අගය ලැබෙන්නේ. හරිද?
ඒක තේරුණා කියලා හිතෙනවා. හරිද? හරි. ඊට පස්සේ හරි මේ ටික ලියා ගන්නකෝ. හරි. මෙන්න මේ සටහන කියන එක පොඩ්ඩක් අහගන්න. හරිද පුතේ? නෝට් එකක් දීලා තිනවා. දැන් අපි කතා කරපු ගානේ සසම්භාවී පරීක්ෂණයකට අදාළ ප්‍රතිඵල සියල්ල සමසේ භාව්‍ය විය. කොටුදැල ක්‍රමය භාවිතා කිරීම සඳහා පරීක්ෂණ ප්‍රතිඵල සමසේ භාව්‍ය වීම අවශ්‍යම නැති නමුත් සමසේ භාව්‍ය නොවන අවස්ථාවලදී සිද්ධිවල සම්භාවිතාවය ගණනය කිරීම ඉහත පරිදි සිදු කළ නොහැක. හරිද පුතේ? කියන්නේ සසම්භාවී පරීක්ෂණ. අපි සසම්භාවී පරීක්ෂණ කියලා මොකද්ද කරේ? මොකද්ද සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ? මතකද? සසම්භාවී පරීක්ෂණයක් කියලා කිව්වේ අපි හරිද? දැන් මොකක් හරි දෙයක් කරනවා අපි. මොකක් හරි කියන්නේ ධාතු කැටයක් උඩ දානවා. ධාතු කැටේ උඩ දාද්දී අපි දන්නවා ලැබෙන්න පුළුවන් මොනවද මොකක් හරි කියන්නේ අංක 6න් එකක් තමයි අනිවාර්යෙන් ලැබෙන්නේ. අන්න ඒ වගේ මොකක් හරි දෙයක් කළා ඒ දේ ප්‍රතිඵලය ඒ දේ ලැබෙන ප්‍රතිඵලය අපි අනිවාර්යයෙන්ම දන්නවා. කියන්නේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික ඔක්කොම අපි දන්නවනම් අපි ඒ වගේ පරීක්ෂණයකට කිව්වොත් සසම්භාවී පරීක්ෂණයක් කියලා. හරිද? අන්න ඒ පරීක්ෂණ වලට අදාළව පමණයි පුතේ මේ කොටු දැලක ලකුණු කළා අපිට සම්භාවිතාවය හොයන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ කියන්නේ ප්‍රතිඵල දන්නවා නම් විතරයි පුතේ මේවා අපිට ලකුණු කරන්න පුළුවන්. හැබැයි සසම්භාවී පරීක්ෂණයක් නොවුනත් මේ කොටු දැල අඳින්න පුළුවන්. හැබැයි සම්භාවිතාවය ගණනය කරන්න බෑ. හරිද? ඒක ලොකුට ඔයගොල්ලෝ ගන්න ඕනේ නැහැ. මේ හිතන්නකෝ මෙහෙම කොටු දැල අඳින්නේ සම්භාවී පරීක්ෂණ සඳහා පමණයි. ඒ කියන්නේ මොකක් හරි දෙයක් කළා මොකක් හරි ඇක්ෂන් එකක් අරගෙන අපි ඒකේ ප්‍රතිඵලය අපි දන්නවනම් අපි මේ ප්‍රතිඵලය අනාගතේ වෙන්නේ මොකද්ද කියන එක දන්නවනේ. ඒ කියන්නේ කාසියක් උඩ දැම්මම සිරසාගේ ලැබෙනවා කියලා දන්නවනම් ධාතු කැටයක් දැම් උඩ දැම්මට පස්සේ 1 2 3 4 5 6 කියලා ඉලක්කම් වලින් එකක් ලැබෙනවා කියලා දන්නවනම් අපිට මේ කොටු දැල කියන එක නිර්මාණය කළ සම්භාවිතාවය මේව කියන්නේ සම්භාවිතාවය හොයන්න පුළුවන්. හරිද? ඒ යටතේ අපි එක ගානක් හදමු. හරිද? පුතේ ලියා ගන්න මෙන්න මේ ගාන. ඔයාලගේ 30.3 අභ්‍යාසය 10 වසරේ 30.3 අභ්‍යාසය දෙවෙනි ගාන තමයි මම මේ කියන්නේ. හරිද? පැතිවල ලියා ගනින්නට පැතිවල 1 සිට 6 තෙක් පැතිවල 1 සිට 6 තෙක් පැතිවල 1 සිට 6 තෙක් අංක ලියන ලද අංක ලියා ඇති ඝනාකාර ධාතු කැට දෙකක් අංක ලියා ඇති ඝනාකාර ධාතු කැට දෙකක් එකවර උඩ දමා උඩට හැරී වැටෙන පැතිවල ඇති සංඛ්‍යා දෙක සටහන් කර ගැනීමේ පරීක්ෂණය සලකමු. හරිද? පුතේ ඒ යටතේ රෝම ඉලක්කම් ඒ යටතේ අපෙන් අහනවා නියදි අවකාශය කොටු දැලක නිරූපණය කරන්න. හරිද? මම ගාන කිව්වේ නෑ. ගානෙන් කියන්නේ මෙහෙමයි. අරක වගේම තමයි මේක කරන්නේ පුතේ ධාතු කැට දෙකක්. ධාතු කැට දෙකක් එකවර උඩ දානවා. හරිද? ලැබෙන්න පුළුවන් අවකාශය කියන්නේ ලැබෙන්න පුළුවන් නියදි අවකාශය අපිට අර වගේ ලියන්න පුළුවන්ද? අර මම ලිව්වේ HT HT TT HT එහෙම කියලා ඒ විදිහට ලියන්න පුළුවන්ද මේක? ඒක ලියන්න අමාරුයි මේක. හරිද? ඒක නිසා අපි කෙලින්ම කොටු දැලේ ලකුණු කරමු. හරිද? මම පළවෙනි ධාතු කැටය ගන්නවා A කියලා. මේ A ධාතු කැටය සහ B ධාතු කැටය කියලා ගන්නවා. හරිද? A ධාතු කැටය සහ B ධාතු කැටය කියලා ගන්නවා. පුතේ අපි අක්ෂ දෙක ඇඳ ගන්න ඕන කොහොම වුණත්. මේ y අක්ෂය සහ x අක්ෂය. හරිද? මොකද කරන්නේ ඊට පස්සේ ධාතු කැටයක් උඩ දැම්මට පස්සේ ලැබෙන්න පුළුවන් නියති අවකාශය. කියන්නේ ලැබෙන්න පුළුවන් අවයව ගාන කීයද? ලැබෙන්න පුළුවන් සිද්ධි ගාන 6යි. ඒක නිසා අපි 1 සිට 6 දක්වා සමාන දුරවල් වලින් ලකුණු කරගන්නවා. අනිවාර්යෙන් සමාන දුරවල් වෙන්න ඕනේ නැත්නම් මේ කැට 2 3 4 5 සහ 6. හරිද? ඊට පස්සේ මේ මම ලකුණු කරේ A ධාතු කැටය. හරිද? B වලට ගියොත් මේ B ධාතු කැටේ තමයි මම ඊට පස්සේ ලකුණු කරන්නේ. ඒත් සමාන මේ සමාන දුරවල් වලින්ම ලකුණු කරන්නේ. 1 2 ලැබෙන්න පුළුවන් 1 2 3 4 5 6නේ. 5 6.
ඊට පස්සේ මොකද කරන්න පුළුවන්? ධාතු කැටේම එක ලැබිලා එක වැටෙන්නත් පුළුවන්. එක ලැබිලා දෙක අනිත් එකේ දෙක වැටෙන්න පුළුවන්. පළවෙනි ධාතු කැටේ එක ලැබිලා අනිත් එකේ තුන ලැබෙන්න පුළුවන්. එකේ හතර වැටෙන්න පුළුවන්. පහ වැටෙන්න පුළුවන්. මෙන්න මේ වගේ පුතේ සිද්ධි කීයක් අපිට වැටෙන්න පුළුවන්ද? ගණන් කරන්න ඕනෙත් නැහැ. පුතේ මේ පැත්තේ 6යි මේ පැත්තේ 6යි කියන්නේ 6 වරක් 6 සිද්ධි කීයක්ද මෙතන? 36ක් තියෙනවා. හරිද? මේ විදිහට ඉතින් අර වැටෙන්න පුළුවන් ඔක්කොම ටික සිද්ධි 36ක් අර විදිහට වරහන් දදා ලියන එක සාධාරණ නෑ. මෙහෙම ලියන එක තමයි. ඒ කියන්නේ මෙහෙම ලියන එක තමයි පොඩි අර්ථයක් තියෙන්නේ. හරිද? ඒක ලේසි වෙන්න තමයි මේ වගේ දෙයකට අපි ගිහිල්ලා තියෙන්නේ. හරිද? පුතේ මේකේ දැන් අපි කොටු දැලේ ලකුණු කරා. කොටු දැලක ලකුණු කරා කියන්නේ ඔයාලට යම්කිසි ලකුණු ප්‍රමාණයක් මෙතනින්ම එකතු වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ පුතේ රෝම ඉලක්කම් නෙමෙයි. ඒ කොටස අතින් අපෙන් අහන්නේ නියදී අවකාශයේ කොටු දැලක නිරූපණය කරන්න කියලා. හරිද? B කොටසෙන් අහනවා එමගින් පහත සඳහන් සිද්ධිවල සම්භාවිතා සොයන්න කියලා. හරිද? ඊයටතේ රෝම ඉලක්කම් 1 සටහන් කරගත් සංඛ්‍යාවල ඓක්‍ය පහ වීම. ඒ කියන්නේ සටහන් කරගන්න. ඒ කියන්නේ මේ කට්ටිය සටහන් කරගන්න ඕනේ පළවෙනි එක මොකක්ද වෙట్లా දෙවෙනි වෙලට. ඒකේ පුතේ සටහන් කරගත් සංඛ්‍යාවල ඓක්‍ය පහක් වෙන්න ඕන. හරිද? අපි මේ සිද්ධිය, ඒ කියන්නේ ඒ සිද්ධිය අපි නම් කරගමු P කියලා. P කියන සිද්ධිය මොකද්ද? P කියන සිද්ධිය කියලා ලියා ගන්න පුතේ. සටහන් කරගත් සංඛ්‍යාවල ඓක්‍ය පහක් වීම. P කියන සිද්ධිය කියලා ලියා ගන්න ඉතලයක් දාලා සටහන් කරගත් සංඛ්‍යාවල ඓක්‍ය පහක් වීම කියලා. හරිද? ඊට පස්සේ අපි බලමු සටහන් කරගත් ඓක්‍ය පහක් වීම කොහොමද කියලා. 1 1 වැටුනොත් ඓක්‍ය කීයද? 1 1 2. හරියන්නේ නැහැ. 1 2 3. 1 3යි 4යි. 1යි 4යි කීයද? ඔන්න 5ක් වෙනවා. හරිද? මම ඒව ලකුණු කරනවා පුතේ කොටු දාලා. හරිද? 1යි 5යි 6යි. එතනින් එහාට ආයෙ වෙන්නේ නැහැ. මෙතන 2 ගත්තොත් 2යි 1යි 3යි 2යි 2යි 4යි 2යි 3යි 5යි. ඔන්න ආයෙ වෙනවා. මෙන්න බලන්න. හරිද? ආයෙ ගත්තොත් මෙතනින් උඩට වෙන්නේත් නැහැ. බලන්න 2යි 4යි 6යි ආයෙ වෙන්නේ නැහැ. 3යි 1යි වේ 4යි 3යි 2යි 5යි. මේ බලන්න. මෙතෙන්ටත් එනවා. ආයෙ 4යි 1යි 5යි. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගේ ලස්සනට මේක වෙනවා. මෙන්න මේ වගේ පුතේ නිශ්චිත රටාවකට මේක එනවා නම් අපි තනි කොටු වලින් මාක් කරන්න යන්නේ නෑ මේක. කොහොමද මාක් කරන්නේ? මතකද ඔයාලට? මතකද මාව තාම ඔයාලට? මතකද කොහොමද කරන්නේ කියලා? මතකද? මෙන්න මේ වගේ කරන්න පුළුවන් පුතේ මේක. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට න්යාවේ. මෙන්න මේ වගේ. හරිද? මෙන්න මේ වගේ එකපාර මේ සෙට් එක ලකුණු කරන්න පුළුවන්. මොකක් හරි රටාවකට આવොත් විතරයි. හරිද? නැතුව ඒක බෑ. දැන් අපි මේ සිද්ධිය නම් කරේ මොකක් කියලාද? P කියලා. අන්න ඒක නිසා අපි මේ සිද්ධිය නම් කරනවා මේ පැත්තට ඊතලයක් දාලා P කියලා. හරිද? ඒ සිද්ධිය නම් කරා P කියලා. හරිද? හරි. ඊට පස්සේ දෙවෙනි එක. දෙවෙනි කොටස යටතෙන් අපෙන් අහනවා සටහන් කරගත් සංඛ්‍යාවල සංඛ්‍යාවල ඓක්‍ය 10ට වඩා වැඩිවීම. සටහන් කරගත් සංඛ්‍යාවල ඓක්‍ය 10ට වඩා වැඩි වෙන්න ඕන පුතේ. හරිද? ලියා ගන්න පුතේ Q කියලා ඉතලයක් දාලා ලියා ගන්න සිද්ධිය මොකද්ද? සටහන් කරගත් සංඛ්‍යාවල ඓක්‍ය 10ට වඩා වැඩිවීම. සටහන් කරගත් සංඛ්‍යාවල ඓක්‍ය 10ට වඩා වැඩිවීම. සටහන් කරගත් සංඛ්‍යාවල ඓක්‍ය 10ට වඩා වැඩිවීම කියලා Q කියලා සිද්ධිය ලියා ගන්න. හරිද? අපි බලමු. 1යි 5යි පුතේ මෙතන 1යි 4යි ගත්තා 5නේ 5ට වඩා වැඩි වෙන්න එපා. 1යි 5යි ගත්තොත් 6යි. 1යි 6යි 7යි. මෙතන 10ට වඩා කීයටවත් වැඩි වෙන්නේ නැහැ. බලමු. 2යි දැන් අපි මෙතන ගත්තා 5යි. 2යි 4යි 6යි. 2යි 5යි 7යි. 2යි 6යි 8යි. ඒ වෙන්නේත් නැහැ. මෙතනින් උඩට ගත්තොත් 3යි 3යි 6යි 3යි 4යි 7යි 3යි 5යි 8යි 3යි 6යි ගත්තත් 9යි. ඒ වෙන්නේත් නැහැ. 4යි 2යි 6යි 4යි 3යි 7යි 4යි 4යි 8යි 4යි 5යි 9යි 4යි 6යි 10යි. පුතේ මේක 10 ඓක්‍ය 10ට වඩා වැඩි වෙන්න ඕන. 10 ගන්නත් බෑ අපිට. හරිද? බලමු මේක. 5යි 1යි 6යි 5යි 2යි 7යි 5යි 3යි 8යි 5යි 4යි 9යි 5යි 5යි 10යි 5යි 6යි 11යි. මෙන්න මේ සිද්ධිය තියෙනවා. හරිද? ඊට පස්සේ
6ත් එක ගත්තොත් 6යි 1යි 7යි 6යි 2යි 8යි මේ දෙක එකතු කරගෙන යන්නේ. හරිද මේ? මේ සංඛ්‍යාවයි එකතු කරගෙන යන්නේ. 6යි 3යි 9යි 6යි 4යි 10යි 6යි 5යි 11යි මේක ගන්න පුළුවන්. 6යි 6යි 12යි මේකත් ගන්න පුළුවන්. එතනත් මොකක් හරි රටාවක් තිබ්බා. දැක්කද? දැක්කද රටාව? අන්න ඒ වගේවත් මෙන්න මේ විදිහට පුතේ අපිට ඒ සෙට් එකම ලකුණු කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? මේ ලස්සනට හදන්න. හරිද? මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් විදිහට මේක ලකුණු කරන්න. මොකද්ද මේ සිද්ධිය? Q. පුතේ අපි මේකේ කලින් සම්භාවිතාවය හෙව්වේ නෑනේ. මේ P ගේ පළවෙනි කොටස සම්භාවිතාවය කීයද? සිද්ධි කීයක් තියෙද ඔක්කොම මම මේ පළවෙනි කොටස යනගෙන P කියන සිද්ධිය මොකද්ද? සටහන් කරගත් සංඛ්‍යාවල ඓක්‍ය පහ වීම. පහ වීම කියන සිද්ධියට අදාළ සිද්ධි පුතේ මුළු සිද්ධි තිබ්බා 36 36න් කීයක් තියෙනවද මේ සිද්ධියට අදාළව? 1යි 2යි 3යි 4යි 36න් 4ක් තිබ්බා. දෙවෙනි කොටසට අදාළව බලන්නකෝ. දෙවෙනි කොටසට අදාළව කීයක් තියෙද? 36න් සිද්ධි ඔක්කොම 36ක් තියෙනවා. බොරු නම් යනවල බලන්න. 36න් සිද්ධි 1යි 2යි 3ක් තමයි. ඒ කියන්නේ ඓක්‍ය 10ට වඩා වැඩි වෙන්නේ. ඓක්‍ය 10ට වඩා වැඩි වෙන්නේ සිද්ධි 3යි. ඒ කියන්නේ 36න් 3යි. හරිද? ඊට පස්සේ පුතේ ඊට පස්සේ අපේ තුන්වෙනි කොටස යටතේ අහනවා සටහන් කරගත් සංඛ්‍යා දෙක සමාන වීම. සටහන් කරගත් සංඛ්‍යා දෙක සමාන වීම. පුතේ R කියලා සිද්ධිය කියලා ලියා ගන්න. R කියන සිද්ධිය කියලා ලියා ගන්න. මොකද්ද? R කියලා සිද්ධිය කියලා ලියා ගන්න. R කියලා ඉතලයේ දාලා ලියා ගන්න. සටහන් කරගත් සංඛ්‍යා දෙක සමාන වීම. සටහන් කරගත් සංඛ්‍යා දෙක සමාන වීම. සටහන් කරගත් සංඛ්‍යා දෙක සමාන වීම. හරිද? එතකොට පුතේ මොනවද එන්නේ? සටහන් කරගත් දෙක සමාන වෙනවා කියන සංඛ්‍යා 1 1 මෙයාව ගන්න පුළුවන්. මේ බලන්න 2 2 මෙන්න මේ වගේ හරහට නේද ඉන්නේ. 3 3 මෙයාව ගන්න පුළුවන්. 4 4 මෙයාව ගන්න පුළුවන්. 5 5 මෙයාව ගන්න පුළුවන්. 6 6 මෙයාව ගන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ මොන විදිහටද මේක රවුම් වෙන්නේ? ඔයාලට වෙන පාට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් කළු පෑනයි නිල් පෑනයි තමයි. හරිද? මෙන්න මේ විදිහට පුතේ මෙන්න මේ රටාවට තමයි ඒක පාට වෙන්නේ. මේ බලන්න. පාට වෙන්නේ නෙමෙයි ලකුණු වෙන්නේ. මෙන්න මෙයා තමයි අපේ කවුමුණ සිද්ධියද? R කියන සිද්ධිය. හරිද? සමාන වීම. ඒ කියන්නේ සටහන් කරගත්තු සංඛ්‍යා දෙක සමාන වීම. පුතේ R ගේ සම්භාවිතාවය කියන්නේ අපි මේ හදන්නේ තුන කොටසනේ. හරි? තුන කොටස යටතේ හැදුවොත් හරිද? තුන කොටස යටතේ හැදුවොත් ඒ කියන්නේ සටහන් කරගත් සංඛ්‍යා දෙක සමාන වීමේ සම්භාවිතාවය කියලා ගත්තොත් මුළු සිද්ධි තියෙනවා 36ක් 36න් සමාන වීමේ සිද්ධි 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. ඒ කියන්නේ 36න් 6යි අපේ සම්භාවිතාවයට අදාළ උත්තරය. හරිද? ඊට පස්සේ පුතේ හතරවෙනි කොටස යටතේ අපෙන් අහනවා හතරවෙනි කොටස යටතේ අපෙන් අහනවා පළමු ධාතු කැටේ අංක 3 ලැබීම. හරිද? පළමු ධාතු කැටේ අංක 3 ලැබීම. පුතේ R නේ අපි ගත්තේ දැන් S කියන ඊටලේ දාලා යන්නේ S කියලා සිද්ධිය ඊටලේ දාලා ලියාගන්න. පළමු ධාතු කැටේ අංක 3 ලැබීම. පළමු ධාතු කැටේ අංක 3 ලැබීම. හරිද? පුතේ පළමු ධාතු කැටේ අංක 3 ලැබෙනවා කියන්නේ ඒ සිද්ධියෙන් කියන්නේ මොකද්ද? පළමු ධාතු කැටේ අනිවාර්යෙන් 3 වැටෙන්න ඕනේ. ඒකෙන් අපිට අදහස් කරනවා දෙවෙනි ධාතු කැටේ වැටෙන්න පුළුවන් අගයක්. දෙවෙනි ධාතු කැටේ වැටෙන්න පුළුවන් අගයක් අපිට කියලා තියෙද? නෑ. ඒ කියන්නේ පළමු ධාතු කැටේ 3 ලැබීම ගැන විතරයි කියන්නේ. ඒ කියන්නේ දෙවෙනි ධාතු කැටේ මොක ලැබුණත් කමක් නෑ. පළමු ධාතු කැටේ කියලා ගත්තේ අපි A නේ. A ධාතු කැටේ අංක 3 ලැබෙනවා කියන්නේ මෙන්න මෙයා. මෙන්න මේ සෙට් එක. අපිට කියලා තියෙනවා දෙවෙනි ධාතු කැටේ ගැන මොන අංකය ලැබුණත් කමක් නෑ. ඒ කියන්නේ පළමු ධාතු කැටේ අංක 3 ලැබෙනවා කියන්නේ දෙවෙනි ධාතු කැටේ ගැන හිතන්න එපා කියලා තියෙනවා නම්. ඒ කියන්නේ 3 පළමු ධාතු කැටේ 3 විතරක් එක ගැන හිතන්න කියනවා නම් දෙවෙනි ධාතු කැටය ගැන නොහිත අපි ලකුණු කරන සිද්ධි ටික මොනවද? මෙන්න මේ සිද්ධි ටික. මේ සිද්ධි සියල්ලම වෙනවා. ඇයි? අපිට දෙවෙනි ධාතු කැටය ගැන මුකුත්ම කියලා නැහැ. ඒක නිසා සිද්ධි සියල්ලම ගන්නවා. හිතන්නකෝ මෙහෙම කිව්වනම් පළමු ධාතු කැටේ අංක 3 සහ දෙවෙනි ධාතු කැටේ අංක 4 ලැබීම. අන්න එහෙම කිව්වොත් පළමු ධාතු කැටේ 3 වැටිලා දෙවෙනි ධාතු කැටේ 4 වැටෙනවා. එහෙම වුණොත් මෙන්න මේ සිද්ධිය විතරයි. අපිට හැබැයි ගානේ කියලා තියෙන්නේ
පළමු ධාතු කැටේ අංක 3 ලැබීම ගැන විතරයි. එහෙනම් අපි පළමු ධාතු කැටේ අංක 3 ගැන ලැබීම ගැන විතරක් කියලා තියෙනවා නම් අපි කරන්නේ මොකද්ද? අනිත් ධාතු කැටේ ගැන අපිට කියමුකුත් කියලා නැති නිසා අපිට සියලුම අගයන් ටික ගන්න. ඒ කියන්නේ සියලුම සිද්ධි ටික ගන්න. එතකොට A කුලකයේ කීයද? S කුලකයේ සිද්ධිය මෙයාව අපි S කියලා ලකුණු කරනවා. මේ S හරිද? S කියලා ලකුණු කරා. සම්භාවිතාවය කීයද? ඔක්කොම තියෙනවා 36ක්. මේකේ සිද්ධි 1 2 3 4 5යි 6යි. මේකේ සිද්ධි 36යි 6යි. හරිද? ඒක තේරුණා කියලා හිතනවා. හරිද? අපිට මේකෙන් කියන්න පුළුවන්. ඔයාලට දැන් කොටු දැලක ලකුණු කරගන්න පුළුවන් කියලා. හරිද? හරි. ඊට පස්සේ ලියා ගන්න පුතේ මාතෘකාව ස්වායත්ත සිද්ධි. ස්වායත්ත සිද්ධි. ස්වායත්ත සිද්ධි. මොකද්ද පුතේ මේ ස්වායත්ත සිද්ධි කියන්නේ? ස්වායත්ත කියන එකේ සිංහල තේරුම මොකක්ද? ස්වායත්තයි කියන්නේ ස්වාධීනයි නැත්නම් ස්වායත්තයි. ඒ කියන්නේ මොකක්ද? හරිද? ස්වායත්තයි කියන්නේ පුතේ මෙන්න මේක හොඳට අහගන්නකෝ. මොකක් හරි සසම්භාවී පරීක්ෂණයක් කරද්දී හරිද? එක් පරීක්ෂණයක් කරලා අන්න ඒකේ ප්‍රතිඵල තවත් පරීක්ෂණයකට ඒකේ තවත් පරීක්ෂණයකට පුතේ ඒක බලපාන්නේ නැත්තම් අන්න ඒ වගේ සිද්ධි වලට කියනවා අපි ස්වායත්ත සිද්ධි කියලා. හරිද? හරි. මෙහෙම හිතන්නකෝ. ඔයාලා ධාතු කැටයක් උඩ දානවා. හරිද? සමබර ධාතු කැටයක් උඩ දානවා. සමබර ධාතු කැටයක් උඩ දැම්මට පස්සේ සමබර ධාතු කැටය එකපාරක් උඩ දැම්ම කියලා හිතන්නකෝ. ඒ උඩ දාලා ආපු පැත්ත හරිද? හිතන්නකෝ පළවෙනි ධාතු ඒ කියන්නේ ඒ එකම ධාතු කැටේ මම දෙපාරක් උඩ දාන්න හදන්නේ. හරිද? පුතේ පළවෙනි ධාතු ඒ කියන්නේ පළවෙනි වාර මේ උඩ දැම්මම අපිට ලැබෙනවා අංක 2. දෙක තියෙන පැත්ත උඩට ආවා. හරිද? දෙක තියෙන පැත්ත උඩට ආවහම දෙවෙනි පාර උඩ දාද්දී මේ දෙක වැටුනේ කියන්නේ පළවෙනි පාර දෙක වැටුණු එක දෙවෙනි පාර දෙක වැටෙන එකට හෝ තුන වැටෙන එකට හෝ හතර වැටෙන එකට බලපෑමක් තියද? බලපෑමක් තියද? නෑ. ඇයි? පළවෙනි පාර මොකද්ද වැටෙන එක අදාළ නෑ. එයාට ඕන පැත්ත තමයි එයා දෙවෙනි පාර වැටෙන්නේ. ඒක නිසා මෙයාව මෙයාට අදාළ නෑ. හරිද? කාසියකත් එහෙමනේ. කාසියක් දෙපාරක් උඩ දාද්දි පළවෙනි පාර වැටෙන පැත්ත දෙවෙනි පාර වැටෙන්න ඕනමද නැද්ද කියලා නියතයක් නැහැනේ. පළවෙනි පාර වැටෙන පැත්තම දෙවෙනි පාර වැටෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ සිද්ධි වලට කියනවා පුතේ අපි ස්වායත්ත සිද්ධි කියලා. ඒ කියන්නේ පළවෙනි පරීක්ෂණයක ප්‍රතිඵලයේ දෙවෙනි ඒකෙම දෙවෙනි පරීක්ෂණයට අදාළ වෙන්නේ නැත්තම්. හරිද? හරි. මෙහෙම හිතන්නකෝ. හරි? පුතේ මම මේ වගේ පෙට්ටියකට මම දානවා නිල් පාට ටොපි 5කුයි රතු පාට ටොපි 3කුයි. හරිද? නිල් පාට ටොපි 5කුයි රතු පාට ටොපි 3කුයි දානවා. හරිද? නිල් පාට ටොපි 5යි රතු පාට ටොපි 3කුයි දැම්මා. මෙහෙම නිල් පාට ටොපි 5යි රතු පාට ටොපි 3යි දාලා හරිද? මම එක ටොපියක් ඇස් වහගෙන ගන්න. ඒ කියන්නේ හරිද? ඒ කියන්නේ අපි ඒකට කියනවා ඒ කියන්නේ නොබලා ගන්න. හරිද? බැලලා ගත්තොත් වැඩක් නැහැනේ. ඒ නිසා නොබලා ගන්න ඇස් වහගෙන අත දාලා ගන්න. හරිද? එහෙම ගත්තට පස්සේ පුතේ එන්න පුළුවන් සම්භාවිතාවය කිව්වොත් නිල් ටොපියක් වැටීමේ සම්භාවිතාවය කීයද? 5යි 3යි සිද්ධිය ඔක්කොම 8යි. නිල් ටොපියක් වීමේ සම්භාවිතාවය පුතේ 8න් 5යි. රතු එකක් වීමේ සම්භාවිතාවය 8න් 3යි. හරිද? මෙහෙම හිතන්නකෝ. ওই ටොපිය දාලා පුතේ පළවෙනි ටොපිය ගත්තා මම. හරිද? දෙවෙනි ටොපිය ගනිද්දී අර පළවෙනි ටොපිය ගත්තු එකෙන් දෙවෙනි ටොපිය ගන්න එකේට බාධාවක් තියෙනවද නැද්ද? ඒකේ බලපෑමක් තියෙනවද නැද්ද? ඒ කියන්නේ මේකේ සම්භාවිතාවය වෙනස් වෙනවද නැද්ද? පළවෙනි ටොපිය ගත්තා කියලා දෙවෙනි ටොපිය ගන්නකොට වෙනසක් වෙනවා. ඒ කියන්නේ පළවෙනි ටොපිය ගත්තා මම ආයෙ දැම්මේ නැහැ හැබැයි. හරිද? ගත්තමයි ආයෙ දැම්මේ නැහැ. මට කියන්න ආයෙ ටොපියක් ගනිද්දී මේකේ නිල් ටොපියක් ගැනීමේ සහ රතු පාට ටොපියක් ගැනීමේ සම්භාවිතාවයන් වලට වෙනසක් වෙනවද නැද්ද? වෙනසක් අනිවාර්යයෙන්ම වෙනවා. අන්න ඒ වගේ සිද්ධි වලට කියන්න බෑ අපිට ස්වායත්ත සිද්ධි කියලා. ඒ කියන්නේ ඒවා ස්වායත්ත නොවන සිද්ධි. අර කාසියක්
දෙපාරක් උඩ දාන එක, ධාතු කැටයක් දෙපාරක් උඩ දාන එක එක පරීක්ෂණයක ප්‍රතිඵලය අනිත් පරීක්ෂණයට බලපෑවේ නෑ පුත. හැබැයි මේ වගේ සිද්ධිවල දැන් මම කලින් කතා කරපු උදාහරණේ එක් පරීක්ෂණයක ප්‍රතිඵලය අනිත් පරීක්ෂණයට බලපානවා. හරිද? ලියා ගන්න පුතේ තරුවක් දාලා සසම්භාවී පරීක්ෂණයකදී එක් සිද්ධියක සිදුවීම සසම්භාවී පරීක්ෂණයකදී එක් සිද්ධියක සිදුවීම වෙනත් සිද්ධියක සිදුවීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි නම් එවැනි සිද්ධිවලට ස්වායක්ත සිද්ධියයි කියනු ලැබේ. හරිද? ඊට පස්සේ යටදී උදාහරණයක් කියන්න පුතේ අපි සායක්ත සිද්ධියකට උදාහරණයක් ලියමු. උදාහරණය. හරිද? නොනැඹුරු කාසි දෙකක් එකවර උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයකදී එක්කාසියක් වැටෙන පැත්ත කුමක් වුවත් අනෙක්කාසියේ වැටෙන පැත්ත කෙරෙහි එහි බලපෑමක් ඇති නොකරන බව පැහැදිලිය. ඒ අනුව එම සිද්ධි දෙක ස්වායක්ත සිද්ධි වේ. තරුවක් දාලා ලියාගන්න පුතේ. යම්කිසි සිද්ධි දෙකක් එකිනෙකට ස්වායක්ත නම් කියලා කමාවක් දාලා ලියාගන්න. A හා B ස්වායක්ත නම් පුතේ මෙහෙම ලියන්න පුළුවන්. P A ඡේදන B A type B type පොදු අවයව P A .PB ඒ කියන්නේ P A ගේ PB ගේ ගුණිතයට සමානයි. ඒ කියන්නේ A ටයි B ටයි ඡේද A B ඡේදනයේ සම්භාවිතාවය. ඒ කියන්නේ A ටයි B ටයි පොදු දෙන්නගේ සම්භාවිතාවය සමානයිලු A ගේ සම්භාවිතාවය සහ B ගේ සම්භාවිතාවයේ ගුණිතයට. මේක මතක තියාගන්න ඕන. හරිද? පුතේ මේකත් එක්ක තව පැටලෙන එකක් තියෙනවා. මොකද්ද? අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි මතකද? අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි කියලා කිව්වේ මොකද්ද? සිද්ධි දෙකටම පොදු අවයව නැහැ. ඒකේ මොකද්ද උනේ? PA ඡේදන B ට. පොදු අවයව නැහැනේ. PA ඡේදන B මොකෝ උනේ? බිඳුවක් වුණා. PA ඡේදන B බිඳුවක් වුණා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි. ඒකෙදි උනේ A ටයි B ටයි පොදු අවයව නැහැ. ස්වායත්ත සිද්ධිවලදී මොකද්ද වෙන්නේ? පොදු අවයව තියෙන්න පුළුවන් A ටයි B ටයි. හැබැයි පුතේ A මත B ඩිපෙන්ඩ්. ඒ කියන්නේ A මත B රඳාපවතින්නේ නැහැ. ඒ කියන්නේ A සිද්ධිය ප්‍රතිඵල මත B සිද්ධිය රඳාපවතින්නේ නැහැ. හරිද? එතකොට PA ඡේදන B සමානයි PA PB කියලා ලියන්න පුළුවන්. ස්වායත්ත නම් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් එක PA ඡේදන B සමානයි බිඳුවයි. මේ දෙක වටලා ගන්න තැනක්. ඒක නිසා හොඳට තරයේ මතක තියාගන්න. හරිද? හරි. ඊට පස්සේ අපි උදාහරණ ගානක් හදමු. හරිද? ලියා ගන්න මෙහෙම ගානක්. x හා y ඔයාලගේ 36.4 අභ්‍යාසයේ පළවෙනි ගාන හදන්න මම. x හා y
ස්වායක්ත සිද්ධි වන අතර x හා y ස්වායක්ත සිද්ධි වන අතර px සමානයි 2න් එකද px සමානයි 2න් එකද px සමානයි 2න් එකද මෙහෙම දැන් px මෙහෙම px සමානයි 2න් එකද px ඡේදන y සමානයි 3න් එකද px සමානයි 2න් එකද px ඡේදන y සමානයි 3න් එකද වේ රෝමි ලක්ෂණ 1 යටතේ අපෙන් අහනවා py කීයද කියලා py සොයන්න රෝමි ලක්ෂණ 2 යටතේ අපෙන් අහනවා px මේලය y සොයන්න හරි චුටිලා දෙන්න හදන්නකෝ හරි පුතේ අපි මේක හදමු දැන් හරිද මෙහෙමයි px සමානයි 2න් එකයි px මේලය ඡේදන y සමානයි මේවලු x හා y අපිට සායක්ත සිද්ධි දෙකක් කියලා දීලා තියෙනවා හරිද x හා y සායක්ත සිද්ධි දෙකක් කියලා දීලා තියෙනවා එතකොටම අපි දන්නවා සායක්ත සිද්ධි නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා මම a හා b ඇසුරෙන් කලින් දුන්නේ දැන් තියෙන්නේ x හා y px ඡේදන y කියන කෙනා අපිට ලියන්න පුළුවන් කොහොමද px ගුණ කිරීම py හරි මේ ගුණ කිරීම ලකුණු වෙනකොට තමයි මෙතන ඩොට් එක මම දාන්නේ හරිද හරි අපි දන්නවා px ඡේදන y කියන්නේ කීයද 3න් 1යි සමානයි px කියන්නේ භාගයයි සම වැඩි කිරීම py තමයි අපි දන්නේ නැත්තේ කොහොමද අපි මේ වගේ එක py හොයන්නේ මම කියලා දීලා තිනවා හරස් ගුණිතය කියන කෙනා මෙයාව මේ පැත්තට උඩට ගනිද්දී මෙයාව දානවා අපි යටට හරස් ගුණිතය මේ පැත්තේ ඉතුරු වෙනවා py සමානයි දෙක මේ පැත්තට එනවා එක වැඩි කිරීම දෙක වෙලා තුන වැඩි කිරීම එක එනවා යට එහෙනම් py කියන්නේ කීයද py කියන්නේ කීයද දෙවරක් එක 2යි තුන් වරක් එක 3යි 3න් 2යි 3න් 2යි හරිද ඊට පස්සේ අපෙන් අහනවා කවුද px මේලය y px මේලය y මෙන්න මේ ඔයාලා දන්නවා මේකට තඩි සූත්‍රය මොකද්ද px ධන py ඍණ px ඡේදන y මෙයා තමයි අපි හොයන්නේ px අපි දන්නවා කීයද භාගය ධන py අපි දන්නවා 3න් 2 px ඡේදන y අපිට දීලා තියෙනවා 3න් 1 හරිද කොහොමද මේක සුළු කරන්නේ ඉස්සෙල්ලම අපි මේ දෙන්න සුළු කරගමු 3න් 2න් 3න් 1 ඒ දෙන්න අරයන් සමානයිනේ අරයන් සමාන නම් අපිට අඩු කරන්න පුළුවන් ළමයා 2න් 1ක් ගියාම කීයද 1 3න් 1යි මේක කොහොමද කරන්නේ 2 3 කරන්නත් බෑ 3 2 කරන්නත් බෑ 2යි 3යි අපි කූපෝගු ගන්න වෙනවා 2යි 3යි කූපෝගු කීයද 6යි අපිට 6 කරගන්න එක ලේසියි මේක භාග පාඩම හරිද 2 6 කරගන්නවා කියන්නේ මේක උඩයි යටයි 3න් වැඩි කරන්න ධන 3න් 1 වැඩි කිරීම 3 6 කරගන්න නම් උඩ යටයි දෙකම දෙකෙන් වැඩි කරන්න එනවා. මෙතනින් එහාට සුළු කරොත් දෙවරක් 3 6යි 3 වරක් 1 3. ධන දෙවරක් 3 6යි දෙවරක් 1 2යි. හරිද? 6 පොදු හරේ දිනවා 3යි 2යි එකතු කරොත් උත්තරේ 5යි. 6න් 5යි උත්තරේ. හරිද? හරි. ඒ දෙක තමයි අපෙන් එතෙන්දී අහලා තිබ්බේ. හරිද? හරි. පුරේ ඊළඟට ලියාගන්න දෙවෙනි ගාන. ඒකෙම දෙවෙනි ගාන අපි හදනවා. හරිද? නොනැඹුරු කාසියක් හා මුහුණත් වල 1 සිට 6 තෙක් අංක ලියා ඇති මුහුණත් වල 1 සිට 6 තෙක් අංක ලියා ඇති නොනැඹුරු ඝනාකාර ධාතු කැටයක් එකවර උඩ දමනු ලැබේ. ඊයටතේ A මෙම පරීක්ෂණයට අදාළ නියති අවකාශය කොටු දැලක නිරූපණය කරන්න. ඊයටතේ B කාසියේ සිරස වැටීමේ සිද්ධිය A ලෙසද ධාතු කැටේ අංක 4 වැටීමේ සිද්ධි
B ලෙසදගෙන එම සිද්ධි අද ආයි මං කියනවා කාසියේ සිරස වැටීමේ සිද්ධිය A ලෙසද ධාතු කැටයේ අංක 4 වැටීමේ සිද්ධි B ලෙසදගෙන එම සිද්ධි එක එකක් කොටු දැල තුල වට කර දක්වා පහත එක් සිද්ධියේ සම්භාවිතාව සොයන්න. පහත එක් සිද්ධියේ සම්භාවිතාව සොයන්න. රෝම ඉලක්කම් 1 PA, රෝම ඉලක්කම් 2 PB, රෝම ඉලක්කම් 3 PA ඡේදන B, රෝම ඉලක්කම් 3 නෙමෙයි 4 PA මේලය B. මෙන්න මේ සිද්ධි ටික තමයි අපිට හදන්න කියන්නේ. හරිද? ඉස්සෙල්ලාම පුතේ කොටු දාලා ලකුණු ගන්න. මොකද්ද මේ සිද්ධිය? පළවෙනි එක ඒ කියන්නේ මුළු ගානයට යන concept එක තමයි එකපාර ධාතු කැටයකුයි සහ කාසියකුයි උඩ දානවා. හරිද? එකපාර ධාතු කැටයක් සහ කාසියක් කියන දෙක උඩ දාන. හරිද? කියන්නේ ධාතු කැටයක් සහ ධාතු කැටයක් නෙමෙයි. ධාතු කැටයක් සහ කාසියක්. හරිද? මට ලේසි වෙන්න මම කාසිය ගන්නවා උඩට ධාතු කැටේ දානවා පල්ලෙහාට. හරිද? ඒ උඩට යන ඊට ප්‍රමාණය අඩු නිසා වගේ. කාසිය වැටෙන්න පුළුවන් සම්භාවිතා දෙක මොනවද? HT. මම මෙතන ලියා ගන්නවා කාසිය. HT කියන්නේ head toss. සිරස සහ අගය. හරිද? ඊට පස්සේ ධාතු කැටේ වැටෙන්න පුළුවන් සිද්ධි ටික මොනවද? අංක 6නේ. 1 2 සමාන දුරවල් වලින් ලකුණු කර 4 5 6. හරි මේ තාත්තේ. පුතේ ලැබෙන්න පුළුවන් නියති අවකාශයේ කොටු දලක ලකුණු කරන්න කිව්වහම අපිට මේ සිද්ධි ඔක්කොම එක වැටිලා ඒ කියන්නේ ධාතු කැටේ එක ලැබිලා කාසියේ හෙඩ් වැටෙන්න පුළුවන්. ධාතු කැටේ එක ලැබිලා කාසියේ ටොස් එක ලැබෙන්න පුළුවන්. මේ විදිහට මේ සියලුම සිද්ධි ටික අපිට වැටෙන්න පුළුවන්. සිද්ධි කීයක්ද? ගණන් කරොත් දෙවරක් 6 12ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 සිද්ධි 12ක් තියෙනවා. හරිද? හරි. හරි දැන් අපි ධාතු කැටේ සහ කාසිය වැටෙන්න පුළුවන් අවයවය තුල නියති අවකාශය අපි ලකුණු කරා. සිද්ධි 12ක් තියෙන නියති අවකාශය. හරිද? දැන් දැනටමත් ආට ලකුණු ප්‍රමාණයක් හම්බ වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ B කොටස අරගෙන කියනවා කාසියේ සිරස වැටීමේ සිද්ධිය A. A කියන සිද්ධිය අපිට දීලා තියෙනවා කාසියේ සිරස ලැබීම. කාසියේ සිරස ලැබීම. පුතේ B කියන සිද්ධිය අපිට දීලා තියෙනවා මොකක් කියලාද? කැටයේ අංක 4 වැටීම. කැටයේ අංක 4 ලැබීම. හරිද? මේ වගේ ගානක් දැන් මේ වගේ දෙයක් ලකුණු කරන හැටි මම කියලා දුන්නා. A කියන්නේ කාසියේ සිරස ලැබීම. A වැටෙනකොට, ඒ කියන්නේ A කියන සිද්ධිය වෙනකොට B මොකද්ද වෙන්නේ කියලා අපිට කියලා නැහැ තාම. A කියන සිද්ධිය අපි කොහොමද කොටු දැලේ ලකුණු කරන්නේ? කාසියේ සිරස ලැබීම. කොහොමද කොටු දැලේ ලකුණු කරන්නේ? කාසියේ සිරස ලැබෙනවා කියන්නේ හෙඩ්නේ. H වැටෙන එක. අපිට ධාතු කැටය ගැන හිතන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ කාසියේ සිරස ලැබීම. ධාතු කැටේ මොකක් වුණත් තමයි. කොහොමද අපි ඒක ලකුණු කරන්නේ? මෙන්න මෙහෙම. හරිද? කොහොමද කිව්වොත් මෙන්න මේ. හෙඩ්නේ. මේ ඔක්කොම වැටෙන්න පුළුවන්. මේ තමයි අපේ A සිද්ධිය. හරිද? අපිට අගය ගැන ඒ කියන්නේ නෙමෙයි ධාතු කැටය ගැන මොකුත් කියලා නැහැ A සිද්ධිය ගැන කතා කරද්දී. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් B කියන සිද්ධිය අපිට මොකද කියන්නේ? කැටේ අංක 4 වැටීම. කැටේ අංක 4 කියන්නේ මෙන්න මෙයා. එතකොට අපි B කියන සිද්ධිය ගැන කතා කරද්දී අපිට කියලා නැහැ කාසිය මොකද්ද වැටෙන්නේ කියලා. ඒ කියන්නේ අංක 4 වැටෙනවා කියන්නේ මෙන්න මේ සිද්ධි ටිකම ඔක්කොම වෙන්න පුළුවන්. නේද? මෙයා තමයි පුතේ B සිද්ධිය. A කියන්නේ අරක B කියන්නේ මොකක්ද? අර. හරිද? මේ සිද්ධි දෙකම කතා කරද්දී මේ සිද්ධි දෙකටම පොදු එක අපිට තාම දීලා නැහැ. A සිද්ධිය කියන්නේ කාසිය සිරස ලැබීම. ඒක නිසා සිරස ලැබෙන්න පුළුවන් ඔක්කොම ලකුණු කරා. B කියන්නේ කැටේ අංක 4 ලැබීම. ඒ කියන්නේ 4 වැටෙන්න පුළුවන් අවස්ථා සියල්ලම අපි ලකුණු කරා. හරිද? හරි. දැන් අපෙන් පුතේ ඉස්සෙල්ලම ප්‍රශ්නය අහනවා PA. හරි දැන් අපි A හා B සිද්ධි ලකුණු කරා. PA ඒ කියන්නේ A වැටි A ලැබීමේ සම්භාවිතාවය. A ලැබීමේ සම්භාවිතාවය කීයද? සිද්ධි ඔක්කොම 12ක් තියෙනවා. A සිද්ධි අවයව කීයද? 1 2 3 4 5 6. 12න් 6. මේක අපිට ඕනනම් සරල කරන්න පුළුවන්. 6න් බෙදුවොත් 6ට 6 1යි 12ට 6 2යි කියන්නේ දෙකෙන් කයි. මෙහෙම තිබ්බත් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ
B වැටීමේ සම්භාවිතාවය. අපෙන් දෙවෙනි කොටස යටතේ අහනවා PB. PB කීයද? PB කියන කෙනා PB කියන කෙනා අපිට හොයන්න පුළුවන්. සිද්ධි ඔක්කොම 12ක් තියෙනවා. අවයව 2යි. 12න් 2යි. පුතේ දෙකෙන් කැපුවොත් මේක අපිට 2ට 2 ඒවා 1යි. 12ට 6 ඒවා 12ට 2 ඒවා 6යි. 6න් 1යි 2න් 1යි තමයි PA සහ PB කියන්නේ. හරිද? ඊට පස්සේ පුතේ අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට දීලා අහලා තියෙනවා අපෙන් PA ඡේදන B. PA ඡේදන B. මට කියන්න මේක ස්වායත්ත සිද්ධියක්ද නැද්ද? ඒ කියන්නේ ධාතු කැටේ සිරස ලැබුණොත් නෙමෙයි කාසියේ සිරස ලැබිලා ධාතු කැටේ එක වැටුණොත් පළවෙනි සිද්ධියේදී දෙවෙනි අවස්ථාවේදී පුතේ ඒ කියන්නේ එක සිද්ධියක් වුණොත් අනිත් සිද්ධියට බලපෑමක් තියෙද මේකේ. කියන්නේ මේක එක වැටලා මේක එසේ වැටුණොත් ආයෙ සිද්ධියක් කරද්දී මේකේ බලපෑමක් තියෙද? කියන්නේ ධාතු කැටේ පැත්තක් යනවද මොකක් හරි? නැත්තම් කාසියේ පැත්තක් යනවද? එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකක් වැටීම අනිකට බලපෑමක් නැහැ. මෙයාගේ H ලැබුණොත් මේක එක ලැබෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ TOS ලැබුණොත් මෙයාගේ එක වැටෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒ දෙක ස්වායත්තයි. ඒ දෙක ඒ දෙන්නට ඕන විදිහට වැඩ කරන්නේ. එක්කෙනෙක් මත එක්කෙනෙක් රඳා පවතින්නේ නැහැ. අර ඔයා මත ඔයාගේ අනිත් එක්කෙනා රඳා පවතිනවා වගේ කාසිය වැටෙද්දී අනේ මමත් ඔයාගේ ධාතු ගැටේ එක වැටෙන්නම් කියාගෙන වැටෙන්නේ නැහැ. අර කියන්නේ අපි දෙන්නම එකට මැරෙමු අපි දෙන්නම එකටදී මොකක් හරි තව මොකක් හරි කරමු. මේ වගේ නෑ මේ දෙන්න. මේ දෙන්නට ස්වාධීනව වැඩ කරන්නේ. ඒක නිසා අපි කියනවා මේ දෙක ස්වායත්ත සිද්ධි දෙකක්. හරිද? ලියන්න මෙහෙම. A හා B ස්වායත්ත සිද්ධි නිසා අපිට මේක දීලා නැහැ. හරිද? මේ ගානේ දීලා නැහැ. A හා B කියන්නේ ස්වායත්ත සිද්ධි කියලා. හරිද? අපි නිගමනය කරනවා A හා B ස්වායත්ත සිද්ධි කියලා. ඇයි? මේ දෙක වෙන වෙනම වැටෙන්නේ. කිසි බලපෑමක් නැහැ. නිසා පුතේ PA ඡේදන B සමානයි අපි දන්නවා PA වතාව PBට. PA කියන කෙනා අපි හොයාගත්ත කීය කියලාද? 6න් 1යි. PB කියන කෙනා අපි හොයාගත්ත කීයද? sorry. PA කියන කෙනා අපි හොයාගත්තා 2න් 1යි. PB කියන කෙනා අපි හොයාගත්තා 6න් 1යි. මේ දෙන්න ගුණ කරොත් 6 වරක් 2 12යි. 1 වරක් 1 1යි. ඒ කියන්නේ PA ඡේදන B කියන කෙනා සමානයි 12න් 1ට. ඒ ස්වායත්ත සිද්ධි නිසා තමයි අපිට එහෙම සරලව ලියන්න පුළුවන් උනේ. හරිද? ඊට පස්සේ පුතේ අපෙන් අහනවා. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා P A මේලය B. අපි දන්නවා මේකට සූත්‍රය මොකද්ද? P A ධන P B ඍණ P A ඡේදන B. P A කීයද අපිට ආවේ 2න් 1 ධන P B කියලා ආවේ අපිට 6න් 1 ඍණ P A ඡේදන B ආවා 12න් 1. හරිද? මට කියන්න මේ භාගය කොහොමද සුළු කරන එක ලේසි. හරිද? 2යි 6යි කියන කෙනා අපිට 12 බවට පත් කරගන්න පුළුවන්. කොහොමද? 2න් 1 12 කරගන්න නම් උඩයි යටයි දෙකම 6න් ගුණ කරන්න වෙනවා. 6න් 1 12 කරගන්න නම් උඩයි යටයි දෙකම 2න් ගුණ කරන්න වෙනවා. ඍණ 12න් 1 12 කරගන්න ඕනේ නැහැ. මේ පැත්තේ මම හදනවා. දෙවරක් 6 12යි 12න් 6 ධන 6 වරක් 2 12යි දෙවරක් 1 2යි කියන්නේ 12න් 2 ඍණ 12න් 1. ඔක්කොම තියෙන්නේ දැන් හරියන් සමානව 6යි 2 8යි 8න් එකක් ගියාම පුතේ 7යි. මේ භාග පාඩම. හරිද? 12න් 7යි. හරිද? හරි පුතේ. මෙතනින් සායක්ත සිද්ධි කියන කෙනත් ඉවර වෙනවා. අපි දැන් අපි බැලුවා කොහොමද කොටු දැලක ලකුණු කරගන්නේ සහ කොහොමද සායක්ත සිද්ධියක් කොටු දැලක ලකුණු කරලා ඒ ගැටලු කොහොමද විසඳන්නේ කියලා අපි දැන් බැලුවා. හරිද? ඊළඟට සම්භාවිතාවල ඉතුරු වෙලා තියෙන්නේ රුක් සටහන් කෑල්ලම විතරයි. හරිද? රුක් සටහන් කෑල්ලත් මේ ගැම්මටම ඔළුවට දැම්මොත් ඔයාලගේ ඔළුවට යන්නේ නැහැ කියලා මම දන්නවා. හරිද? ඒක අපි හෙට
සාකච්ඡා කරමු. හරිද? අදට සම්භාවිතාව කොටස ඉවරයි. හරිද? මේ වීඩියෝ එකෙන් පස්සේ අපි රුක් සටහන් ගැන කතා කරමු. තව චුට්ටි කොටසයි සම්භාවිතාවල ඉතුරු තියෙන රුක් සටහන් විතරයි. ඊට පස්සේ සම්භාවිතාව පාඩම ඉවරයි. හරි? බුත්සන්නයි.